ජෙස්පිටයි සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. නාසයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ අවුරුද්දේ 268 වෙනි දවසේ උන්වහන්සේගේ ශුද්ධ පාද පාමුලට උන්වහන්සේ අපට එන්න දුන්නා කරුණාව නිසා උන්වහන්සේට මම අනේකුත් වාරයක් ස්තුති කරනවා. අපි උන්වහන්සේට මුළු සිතින් මුළු ආත්මයෙන් උන්වහන්සේට ප්‍රශංසා කරනවා. අද දවසේ උන්වහන්සේ අපට උන්වහන්සේගේ පාමුලට එන්න දුන්න කරුණාව නිසා උන්වහන්සේව නම දෙන්න උන්වහන්සේට යාඥා කරන්න උන්වහන්සේට හඬ ගසන්න උන්වහන්සේට මොළ ගසන්න අද දවසේ අපට දුන්න කරුණාව නිසා අද දවසේ අපි උන්වහන්සේගේ පාමුලේ සිටින්නේ උන්වහන්සේ අපට දුන්නා ඒ ජීවමාන ප්‍රාණය උසුම නිසායි අපි උන්වහන්සේට ස්තුති කරමු. අපට බොහෝසේ ප්‍රේම කරන්නා ස්වර්ගයේ පොළවේ අධිපතිකම් කරන්නා විශ්වයේ මෞ කරුවාණනි උන්වහන්සේ අභියසට මේ සැන්දෑවේ ඔබ නම දෙන්න දෙවි පියාණනි ඔබ වහන්සේගේ දරුවන්ට ඔබගේ දෑතින් හැදුවා ස්වාමිනී ඔබගේ ස්වභූමයට බැවුවා අපව දෙවි තාද ඔබ ඉදිරියට ඇවිල්ලා මගේ අප්පා පියාණනි කියලා යේසුනි ඔබ වහන්සේට නමස්කාර කරන්න ස්වාමිනී මගේ මෞ කරුවාණනි කුඹ කරුවාණනි ඔබට ප්‍රශංසා කරන්න ඔබ වහන්සේගේ උසස් නාමය ඔස්සවන්න ඔබ වහන්සේ දුන්න කරුණාව නිසා ස්තුති ස්වාමී අද දවසේ ස්වාමිනී ඔබ වහන්සේ අපට දුන්නා මේ සුද්ධ ආත්මය ඔබ වහන්සේට ස්වාමිනී අද පෙරි සතුටින් නමස්කාර කරන්න දෙවි තාත්තේ ඒ සුද්ධ ආලයම අපි මුඛයට ඇතුල් වන්න ඒ සිත වහන්සේ දෙන්න අපගේ අයිතුකම් ස්වාමී අපේ අඩුපාඩු ස්වාමී අපගේ වැරදි වලට ඔබ වහන්සේ මේ සැන්දෑ අනුකම්පා කරන්න අප උන්වහන්සේට යේසුනි ඔබ වහන්සේ කමා කරන්න දිව්‍ය පියාණනි මේ වෙලාවේ සිතින් පවිත්‍රව ස්වාමිනී ඔබ වහන්සේ නම දෙන්න ඒ පවිත්‍ර සිත ඔබ වහන්සේ දෙන්න ඔබ වහන්සේ මේ වෙලාවේ වහන්සේගේ දරුවෝ මේ සුදු කරන දෙවිතාත්තේ ඔබගේ පාපය මපාලන දෙවිතාත්තේ ඔබගේ ශාපය වහන්සේ මුදවන දෙවිතාත්තේ මන්ද වහන්සේ ස්වාමිනී මනෝ කයක් කෙසේ දෙවිතාත්තේ මේ පොළොවට ආවේ ඔබගේ පාපයෙන් ස්වාමිනී සමාව දෙන්න අපගේ ස්වාමිනී පාපයෙන් විනය ගෙවන්න දෙවිතාත්තේ මේ වෙලාවේ ස්වාමිනී මොන දෙවිතාත්තේ අනුකම්පා කරන්න ස්වාමිනී අනුකම්පා කරන්න දෙවිතාත්තේ ස්වාමිනී හොරවන්ති පිළින දෙවිතාත්තේ යේසුනි ස්වාමිනී අපි මේ වෙලාවේ ඔබ වහන්සේගේ හිත අපේ ඉඳවල තිබෙනද ස්වාමිනී අපි දෙනෝපියන්ගේ හිතේවත් මිනිස්යන්ගේ ගෞරවය හිමිනාද දෙවිතාත්තේ වහන්සේ අනුකම්පා කරන්න ස්වාමිනී අපේ නිසා ස්වාමිනී දෙවිතාත්තේ යන්න මිනිස්යන්ගේ හිතේවත් ඔබ අනුකම්පා කරන්න ස්වාමිනී ඔබ වහන්සේ ප්‍රෝවිදිවා නගුරට ආගතවා ආගස්වරන්ට පාකියලා දෙවිතාත්තේ ස්වාමිනී ඔබ වහන්සේ පිළිමා වචන අපේ මේ වෙලාවේ සිහිකරන්න ඔබ වහන්සේ අපේ ජීවිතේ දරුවා කරන්තු ඔබ වහන්සේ අපේ කතා කරන දෙවිතාත්තේ හාලෙලූයා යේසුනි අනුකම්පා කරනවා පියාණනි ඒ ප්‍රේමේ නදිය ස්වාමී ගලන්න දෙවිතාත්තේ හාලෙලූයා Yesu Tuhan,
උන්වහන්සේ පසුපස කරුණයක් කීප දෙනෙක් ආවා. ඕනෑම කිව්වා ස්වාමීනි මම මට ඔබ වහන්සේ යන ඕනෑම තැනකට වෙන්නට ඕනේ කියලා. උන්වහන්සේ ඕන එන්න කියපු වෙලාවේ ඔය කිව්වා ස්වාමීනි සනාම ගිහිලා මගේ පියාණන් මම බෝධදානය කරලා ඊට පස්සේ ඇවිත් ඔබ එක්ක එකතු වෙන්නම් කියලා. උන්වහන්සේ කිව්වා නගුලට අත තියලා ආපසු හැරී බලන මිනිසයා මට සුදුසු නෑ කියලා. උන්වහන්සේ කිව්වා නගුලට අත තබලා ආපසු හැරී බලන මිනිසයාට මා සමග එන්නට බෑ කියලා. මගේ ආදරණීය දුවේ පුතේ මේ සන්ධ්‍යාවේ මේ රාත්‍රී කාලයේ ඔබ මා නගුලට අත තබලා ඉවරයි. අපිට නැවත හැරී බැලීමක් කරන්නට බෑ. එසේ හැරිලා බැලුවත් උන්වහන්සේ කියන ඔබ මගේ රාජ්‍යයට සුදුසු නෑ කියලා. තවත් දෙදෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීනි මම එන්නම් ඔබ වහන්සේ එක්ක කියලා. උන්වහන්සේ කියනවා ආකාශයේ පක්ෂීන්ට කූඩු තිබෙනවා. ඒ වගේම හිවලුන්ට ඔවුන්ට සිටින්න ගුහාවල් තිබෙනවා. නමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තබන්න තැනක් නෑ කියලා. ඒ කවපු ගමන් ඔවුන් යේසුස් වහන්සේට ඇවිල්ලා යන්න ගියා. මේ සන්ධ්‍යාවේ අපි කෙබඳු මනුෂ්‍යයන්ව සිටිනවාද කියලා අපි ඔසෝදිසි කරලා බලමින් උන්වහන්සේ වෙතට යමු. නගුලට අත තබලා ආපසු හැරී බලමු මිනිස්සෙක්ද පසු පැවිලි වෙච්ච මගේ දුවේ පුතේ තව ටික දුරයි ඔබට මට යන්න තිබෙන්නේ. ස්වාමීන් වහන්සේගේ පැමිණීම ආසන්න වෙන කාලේ ඔබ මා ජීවත් වෙනවා. පසු පැවිලි වෙනා නැවත ඔබ නතර කරපු තැන ඉඳලා ගමන පටන් ගන්න. ගමන ආරම්භ කරන්න. දිවයන්ට උන්වහන්සේගේ ශක්තිය ඉල්ලන්න. ධෛර්යය ඉල්ලන්න. රාජ්‍යයේ ව්‍යාපත් මත ඔබ මාව රැගෙන යනවා දෙවියන් වහන්සේගේ කරුණාව අධිකතර කරුණාව මේ සන්ධ්‍යාවේ ජීවිතවලට දෙන්නට උන්වහන්සේ ඔබ මාගේ සිටිනවා. ආමේන්. හalleluya. Swami,
මේ වෙලාවේ උන්වහන්සේගේ ඉන්නමු. වත් අපි උන්වහන්සේගේ ඉන්නන කල උන්වහන්සේ අපගේ ජීවිතයට දෙනවා. අප උන්වහන්සේව සොයන කල උන්වහන්සේ සෑම මොහොතකම අප සමග සිටිමින් උන්වහන්සේ අප සමග සිටිනා දිව්‍යයන් වහන්සේ. අපා පියාණනි අපි උන්වහන්සේව සොයනවා නම් උන්වහන්සේ අපේ සමග නොවී ඉන්නේ නැහැ. දිව්‍ය පියාණනි අපි ප්‍රශ්නයක් මැදින් යනවාද? අපි කාර්යයක් මැදින් රෝගයක් මැදින් යනවාද? අපි උන්වහන්සේ මේ වෙලාවේ සොයමු. වත් අපි උන්වහන්සේ නුඹ යේසුනි ඔබ වහන්සේ විත අපි උපකාර කරන්න. අපි උන්වහන්සේව මුළු ආත්මයෙන් හොයන කාල සොයන කාල උන්වහන්සේ අපේ සමග වෙන්නා. අපේ මඟ පෙන්වන්නා දිව්‍යයන් වහන්සේ. ස්වාමීනි ඔබ වහන්සේ ස්තුතියි දිව්‍ය පියාණනි. ඔබ වහන්සේ දිව්‍ය තාත්තේ අපි උපකාර කරන්න දිව්‍ය තාත්තේ. යේසුනි මහිමේ පිරුණා තේජසී පිරුණා. අපා පියාණනි රාජ්‍යරෝගේ රාජ්‍යරෝනි ස්වාමීනි ඔබ වහන්සේ තුරුලකදී අන්නට ලැබුණා. ස්වාමීනි එක මොහොතක් එක දවසකදී දිව්‍ය තාත්තේ ස්වාමීනි අපේ ඉත වහන්සේ කරුණාව දෙන්න ස්වාමීනි. ඔබ වහන්සේගේ ළඟේ සැකවෙච්ච ඔබ වහන්සේ අපේ දිව්‍ය තාත්තේ අවශ්‍ය කරුණාව ඔබ වහන්සේ දෙන්න දිව්‍ය තාත්තේ. හාලෙලූයා ස්වාමීනි. ඔබ සුඛී දිව්‍ය පියාණනි. ආමේන්. හාලෙලූයා. ඔබ තුරුලට ඉන්නට ඇත්නම් එකවරුවක් හෝ දවසකදී නිසසල මොහොතක හිමිදිරි උදයක ඔබ සිරුරේ උණුසුමේ වැනි යේසුගේ වහන්සේ ඔබ වහන්සේගේ උණුසුමේ රැඳී ඉන්න ඔබ වහන්සේ අපට කරුණාව දෙන්න යේසුනි. හාලෙලූයා.
Amen.
ලෝකේ ඒ ඔබ වෙන කිසිවෙකුට නෑ ස්වාමී. ඔබ මෙතනයි. අපේ ජීවිත සාධනා උදින වහන්සේ මෙතනයි. Oh, Ibu nama dino me sandiaw. Nama dino me raatrik wale ikuang luhanse. Luhanse me sani. Hallelujah. Yes, Lord.
පසුවගින් කීමල උන්වහන්සේට මට බොහෝ ස්තුතියි. මගේ දෙවියන් වහන්සේ. ස්වාමී නම දිනවා රජිනෝනි සන්ධ්‍යාව. නම දිනවා යේසුස් වහන්සේගේ නම දින මේ සන්ධ්‍යාවේ.
शुद्धात्मे වැඩ වශයෙන් මෙතන ඉන්න शुद्धात्මයන් මගේ දුවේ පුතේ නුඹ මායායුතු ගමන ඉතාලේ එන්න දුෂ්කර වේගන යනවා शुद्धात्මයන් වහන්සේ නොමැතිව මේ ගමන අපිට යන්නට බෑ මේ වෙලාවේ දැන් ඔසවණක් කියන්නේ එන්න ඔසෑම අභියෝගයක් එන්න ඔසෑම ප්‍රශ්නයක්ම ජය ගන්නට නම් शुद्धात्මයන් වහන්සේ ඔබට මට මගේ පිළිවන්නට ඕනි ඕ ස්වර්ගයේ දක්වා අපිට ගමනක් තිබෙනවා වගේ පුතේ දුවේ ඒ ගමන ජය ගන්නට නම් शुद्धात्मයන් වහන්සේ ඔබට මට ඕනි අපි කිම शुद्धात्මයන්නි වැඩ වශයෙන්ද මෙතන ඉන්න ආත්මයන්නි දුබලකම වගේ පුරුස්සනදාන්ත ස්වාමීනි ඇවිත් ඔබගේ බලයෙන් මාව පුරවන්නේ හැම කෙනෙක්ම අසාගෙන ඉන්න මෙතන ඉන්න හැම කෙනෙක්ම විපස්සවසන හැම කෙනෙක්ම शुद्धात्मයන් වහන්සේට ආරාධනා කරන්නේ එන්න शुद्धात्मයන් වහන්සේගේ අභිමුඛයේ දුරට අපි ඇතුල් වෙමු ඒ අභිමුඛය අපේ ජීවිතයට ගන්න අපේ හදවත බිඳිලා ඒ හදවත හිස් වෙලා තිබෙනකොට ඒකට එන්නේ යක්ෂ ආත්ම මේ වෙලාව අපි දෙවියන් වහන්සේට කියන ස්වාමීනි බිඳුන
යක්ෂයාට ඉඩ නැහැ පියාණනි. අන්ධකාර බලවේග පරාක්‍රමදානී කමේ ආත්ම මුලාදානී කමේ ආත්ම අධිපතිකම් වල ආත්ම ඒ ස්වර්ගික ස්ථානවල ඉන්න දුෂ්ටකමේ ආත්ම සේනාවන් මාදුර ලඟුම් ගන්න මා ස්වාමිනී යක්ෂයාගේ බලකොටුවක් නොවේ. මම දෙවියන් වහන්සේගේ ලේවලින් පිළිදී ගන්නා උදාරවේ මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ විඳිනු මා මැදේ තිබෙන හිස්කම මගේ පියාණනි ඇලිත් ඔබගේ බලයෙන් මාව පුරවන්න. ඕ ස්වාමිනී මගේ ජීවිතේ යක්ෂයාට මාංශයාට ඉඩ නැති වෙන පිණිස ඔබේ බලයෙන් පුරවන්න ස්වාමිනී. වැඩ වශයෙන් ශුභාත්මයාණනි මා තුල කියලා අපි ආරාධනා කරමු වහන්සේ. විඳුණු මා මැදේ
Yesu, Ogamaya Jaya Utum Raju, Hallelujah, Hallelujah,
මහිමය වේවා ස්වාමීනි. ආමේන්. අබ්බා පියාණනි ඔබ වහන්සේට ස්වාමීනි යහපත් වූ නමස්කාරය. පිතාගේ ආත්මය ස්වාමීනි ඒ වහන්සේගේ ආත්මයෙන් අපිට ගෙනෙන්න වහන්සේ දුන්නා කරුණා නිසා ස්තුතියි. ස්වාමීනි අබ්බා පියාණනි අපගේ ආඥාව ස්වාමීනි ස්වර්ග රාජ්‍ය වහන්සේ සුවඳ දුමක්සේ ඔබ වහන්සේ අපගේ ආඥාව පිළිගන්න ආත්මයන්සේ ස්වාමීනි වහන්සේ අස්තර විදාතේ අපගේ නමස්කාරය වගේ දෑතර වාර කරනවා ස්වාමීනි. විදාතේ ඔබ වහන්සේගේ වචනේ ගෙන එන්නා දේවදාසය වාර කරනවා දෙවියන්. ඔබ වහන්සේ ඔබ මුඛයෙන් මුඛයක් වෙලා විදාතේ ඔබ වහන්සේ ඔබ ස්පර්ශ කරන්න. ඔබ වහන්සේ ඔබ ආලේප කරන්න විදාතේ. ඔව් විදාතේ වහන්සේගේ වචනේ තුලින් අපේ පවසන දේ ස්වාමීනි අපගේ ජීවිතය වෙනස් කරමින් දෙවියන් ආසේ ඒ තුල කඩා නොවැටි විදාතේ ඒ තුල තවත් පාදයක් ඉදිරියට තමයි විදාතේ ඒ වචනේ තුල නැගී සිටින විදාතේ සතාගාරේ ස්වාමීනි ඒ වාසය දුන්නා ඒ ආශය Amen. Hallelujah. Hallelujah. Mahime Jesus. Hallelujah. प्रशंसा प्रशंसा आमेन. देव्यान वහන්සේට ස්තුති වේවා. හොඳ අපොර සන්නාදයෙන් දෙමු. ස්වාමීන් වහන්සේ අපිට ලස්සන සන්ධ්‍යාවක් ඒ වගේම හොඳ රාත්‍රියක් උන්වහන්සේ අපිට දීලා තියෙන නිසා. හalleluya. දෙවියන් වහන්සේ යහපත්. ආමෙන්. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. ඒ වගේම සුදිවන්ත වෙනවා සියලුම අන්තර්ජාලයේ ඉන්නව දරුවන්ට ඒ වගේම සභාවේ සියලුම දරුවන්ට ඉතින් පසුගිය දින දෙකකට විතර ඉස්සලා මගේ උපන්දිනය පහ වුණා. ඉතින් මට සුබ පැතුවා සියලුම දෙනාට සුබ පතන්න බැරුව ගියා සියලු දෙනාට හැම කෙනෙකුටම දෙවියන් වහන්සේ තුල ස්තුතිවන්ත වෙනවා. ජේසු පීඨයි දෙවියන් වහන්සේ තුල. ඉතින් මට මොකද තනියෙන් පෞද්ගලිකව මට හැම කෙනෙකුටම මොනවාද පිළිතුරු දෙන්න බැරුව ගියා. ඒක නිසා මේ අවස්ථාව මම ප්‍රයෝජනයට ගන්නවා. ඔබ හැම කෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා. හalleluya. ඉතින් දෙවියන් වහන්සේට ස්තුති වේවා. ස්වාමීන් වහන්සේ අද දවසේ ඔබට පොඩි වචනයක් කතා කරන්න කිව්වා. ගොඩක් වෙලා කතා කරන්න යන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මම හිතන දවස් මගේ උපන්දින දවසකට දෙකකට විතර ඉස්සෙල්ලා උන්වහන්සේ කියනවා පොරව ගස මුලට තවා තිබේ කියලා හැම කෙනෙකුටම කියන්නේ කියලා. හalleluya. පොරව ගස මුලට තවා තිබේ කියලා. ආමෙන්. අපි මෙහාට ඔයගොල්ලන් පේන්නේ නැහැ. ඔයගොල්ලන් මොනවද? හalleluya. නෑ නෑ ඔහොම ඉන්න. ස්වාමීන් වහන්සේ ස්තුති වේවා. ඉතින් පොරව ගස මුලට තවා තිබේ. මේක අපි කොහොමද අපේ ජීවිතේ අපි ගන්න ඕනේ? මේක අපි කොහොමද නිකන් අපි අහලා තියෙනවනේ. හරිද? පොරව ගස මුලට තබා තිබේ. ඔබ කොහොමද පොරව ගහ මුල තියනවා? මොකක්ද ඔගේ වටිනාකම? පොරව ගහ මුල තියනවා. පොර ගස මුලට තබා තිබේ. මේක අපි අහලා ඇති ඕනතරම් අය දේශනා කරලා ඇති. ඉතින් ඕක තබලා තියෙනවා. අපි බලමුද ස්වාමීන් වහන්සේගේ වචනේ මතේ පොතේ
3 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. මේක යොහන් තමයි මේක දේශනා කරන්නේ. තවද දැනටම පොරව ගස් මුලට තබා තිබේ. එබැවින් හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ ගින්නෙහි දමනු ලැබේ. මොකක්ද කියන්නේ? ආය කියන්නේ පුතා? තවද දැනටම පොරව ගස්ස මුල තබා තිබේ. එබැවින් හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ ගින්නෙහි දමනු ලැබේ. කපලා ගින්නෙහි දහනවා. හalleluya. මේක සුළුපටු කාරණයක් නෙමෙයි නේද? අපිට දැන් ගහක් අපි මල් ගහක් දැක්කොත් අපි මොකද කරන්නේ? අනේ ওই මල් ගහ නේද? මේ මල් ගහත් එක්ක නැත්නම් මේ පළතුරු ගහත් එක්ක වැඩියන් කියලා අපි අරිනවද? අපි ලංකාවේ ගොවියෝ කෑ ගහන්නේ මේ දවස්වල. වල් වැවිලා කියලා. කුමිනාශක නැහැ කියලා. එහෙමද නැද්ද? නේද? මේ වල්ලුව දුර නකා ගන්න විදියක් නැහැ. අපිට පැල හදා ගන්න විදියක් නැහැ. පෝරක් නැහැ. කුමිනාශකත් නැහැ. නේද? මේ වල් නසන්. ස්වාමීන් වහන්සේ වල් කපන්න ස්වාමීන් වහන්සේට කාලය ඇවිල්ලා. ස්වාමීන් වහන්සේට කාලය ඇවිල්ලා. හalleluya. ඒ කාලේ ඉතාමත් ලං වෙලා තියෙනවා. ආමේන්. භයානක කාලයක අපි ඉන්නවා. මන් දන්නේ ඔයගොල්ලෝ මොන කාලයක ඉන්නවද කියලා. ඔයගොල්ලන්ට මොන විදියට මේ කාලේ තේරෙනවද කියලා. මමයි මගේ භාර්යාවයි මේ දවස්වල හරියට අපි දෙන්න වෙවුල ඉන්නේ කියලා. මේක ඇත්ත. මේ ඉස්සරහ කාලේ අපි අපේ දරුවෝ මොන වගේ තත්යකට මුහුණ දෙන්න වෙයිද කියලා. අපි කතා කරන හැමතිස්සෙම ගෙදර. අපිට හම්බෙන හැම එක්කෙනාටම අපි මේ ගැන කියනවා. කතා කරනවා. හරිම භයානක කාලයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේගේ විනිශ්චය කාලයක් ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා දැන්මම මිනිස්සු නොඑක් විදිහට විනිශ්චයටපත් වෙමින් තියෙනවා. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. තාම අපිට කිසිම ප්‍රශ්නයක් නැති නිසා. හalleluya. අපි දකිනවා මේ දවස්වල දැන් ග්‍රීන් පාස් එක ඇවිල්ලා තියෙනවා. අපි ඒක ගැන කතා කරන්න ඕනේ. හැමදාම කතා කරන්න ඕනේ. මොකද අද මිනිස්සුන්ට ජේසුස් වහන්සේ කියපු දේ දැන් අමතක වෙලා කියලා කියනවා. ඒක නිසා අපි කතා කරන්න ඕනේ. අපි කියලා දෙන්න ඕනේ. නැත්තම් අපි මෙතන ස්වාමීන් වහන්සේ තව පොඩ්ඩක් අපි අඩු කරමු මේක. පොඩ්ඩක්. තේරෙනවද? ස්වාමීන් වහන්සේ අපිව මෙතන තබලා තියෙන්නේ චුට්ටක්. ඒක කියන්න. පැහැදිලිද? චුට්ටක්. ඒක නිසා දැන් කිසිම දෙයක් කරන්න බෑ. දැන් ඊයේ මගේ මාර්යාව අපේ ළමයිගේ ඉස්කෝලේට ගිහිලා තියෙනවා. ඉස්කෝලේ ඇතුළට ගත්තා කියන්නේ ග්‍රීන් පාස් එක බලලා. දැන් මේ ග්‍රීන් පාස් එක නැත්තම් මේ වැක්සින් එක නෙමෙයි මේ අන්තක්‍රිස්තුගේ ලකුණුවත් මේ 666වත් මූර්ගයාගේ ලකුණුවත් ඒ කිසිම දෙයක් නෙමෙයි අවසාන කාලේ දෙයක්වත් නෙමෙයි. නමුත් මේ හැමදේම අපිට පෙන්වන්නේ අවසාන කාලයක් ඉතාමත්ම ආසන්නව තියෙනවා කියලා. හරියට බැලුවොත් පුතා දුවේ මේ අවසාන කාලය ගැන අපිට තව අවුරුදු දෙක තුනකින් හිතා ගන්න පුළුවන් විදියට ළඟට ඇවිල්ලා තියෙනවා. ඉතාමත් ළඟට ඇවිල්ලා තියෙනවා. අපි ඇත්තටම මේ අවසාන කාලයේ සිටීම හරියට බැලුවොත් නිකන් දැන් මේ අපි එසවීමට යන්න සූදානම් වෙන්නේ හොඳයි. එසවීමට ගියොත් හොඳයි. නැත්නම් අපි හරි පෞකාරයෝ වෙනවා. අපි කාලකන්ණි මිනිස්සු වෙනවා. මේ අවසාන ස්වාමීන් වහන්සේගේ දෙවෙනියකට ගියේ නැත්නම්. හalleluya. අපි මේ කාලේ බයෙන් වෙවුලමින් අපි ස්වාමීන් වහන්සේව අදහමින් අපි ගමන් කරන්න ඕන. ඒ වගේම තමයි අපි දරුවෝ ගැන හිතන්න ඕන. මොකද දරුවෝ විඳින්න යන දුක ඒක දෙමාපියෝ කර්ම කරගෙන තමයි විඳින්න යන්නේ. අපි යහපත කරොත් තමයි අපේ දරුවන්ගේ පිටින් ඒ යහපත යන්න යන්නේ.
හalleluya. ඒ ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා දෙමාපියෝ නෑබුල් පළ කෑරෝය දරුවන්ගේ ඉතක් පිළිවෙටනෝය කියලා. නේද? අපි කල්පනා කරනවා දැන් අපි කාලේ එසවීමට ගියේ නැත්තම් නේද? ඊට පස්සේ අපිට සිදු වෙනවා මේ පීඩා කාලයට අවුරුදු 7ක් පීඩා කාලයට ලක් වෙන්න. දැන් එහෙම වුණාම මේ ඉපදින්න ඉන්න දරුවෝ ඉපදලා ඉන්න දරුවන්ට මේ මොනවද කියන්නේ මුර්ගයාගේ ලකුණ දෙමාපියෝ අකමැති වුණත් කැමති වුණත් ඒගොල්ලෝ මුර්ගයාගේ ලකුණ දරුවන්ට දානවාමයි අනිවාර්යයෙන්. අපිට නම් පෙරලා හරි දුවන්න පුළුවන්. ඒගොල්ලෝ ඉස්කෝලේට අපි යවන්න ඕනේ. ඒගොල්ලන් ඉස්පිතාලට අරන් යන්න ඕනේ. අනිවාර්යයෙන්ම දානවා. මේ ග්‍රීන් පාස් එක අපි දැන් මේක හිතමු මේ මුර්ගයාගේ ලකුණ තමයි මේ ග්‍රීන් පාස් එක කියලා අපි හිතුවොත්. එහෙනම් මේක නැතුව කිසිම දෙයක් කරන්න බැරි තරමට අද ලෝකෙපත් වෙලා තියෙනවා. භයානක අඩියකට ඇවිල්ලා තියෙනවා. ඔබ හිතන්න මේ ස්වාමීන් වහන්සේ හිතන්න කාලයක් කියලා තියෙනවා ඔබ හැම කෙනෙකුටම. අපි තව පාපෙට ඔබගේ හිත ආස වෙලා තියෙනවා නම්, දැඩි වෙලා තියෙනවා නම් අපි තව අවුරුද්දක් දෙකක් පාපේ කල් දාමුකෝ. පාපේ අවුරුද්දක් දෙකක් කල් දාලා බලන්න. ස්වාමීන් වහන්සේගේ පැමිණීම ඉතාමත් ආසන්නව තියෙනවා. ඒක පැහැදිලිව තියෙනවා. හalleluya. අපි ආකාශයේ මිනිස්සු අන්න ටුවර් එකකුත් ගිහිල්ලා ඊයේද පෙරේදද වැහැලක් තියෙනවා බිමට. ඇයි මේ දේවල් වලින් බේරෙන්න ඒගොල්ලෝ ක්‍රමයක් හොයනවා. මේ අවසානයේට මුහුණ දෙන්න. මොකද විද්‍යාඥයෝ ඔය ලෝකේ සොයාගැනීම් හොයාගන්න මිනිස්සු දන්නවා දැන් ලෝකේ අන්තිම කාලේ තියෙන. ඒ වගේම අපි ඉගෙන ගන්නා විෂය තුල කියනවා මේ ලෝකේ තියෙනා ජීවනය ජීවභාවය මොනවද වෙලා තියෙන්නේ? නැති වෙලා ගිහිල්ලා. ස්වාමීන් වහන්සේ මවපු ලෝකෙ නෙමෙයි දැන් ඔබ මට තියෙන්නේ. වෙන ලෝකයක්. ඒකට කියන්නේ අරුමෝසන් ලෝකයක්. නැත්තම් කියන්නේ අස්වාභාවික ලෝකයක්. දැන් තියෙන්නේ ස්වභාවික ලෝකයක් නෙමෙයි. දැන් දෙවියන් වහන්සේ නිර්මාණය කරපු ලෝකය අද ආටිෆිෂල් ලෝකයක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ કૃත්‍රිම ලෝකයක් වෙලා තියෙන්නේ. ඇයි? මනුෂ්‍යයාගේ දියුණුවත් එක්කම අපි දැන් එසවා ගැනීමට අපි යන්න ඕනේ කියලා තමයි අපි හැම කෙනෙක්ම හිතාගෙන ඉන්නේ. නමුත් අපි ඔසවා ගන්න තරම් අපි තුල තියෙන මොඳ මොකද්ද? අපි හොඳට යාත්‍රා කරනවා. අපි හොඳට নমස්කාර කරනවා. අපි හොඳට දෙවියන් වහන්සේගේ තුල පවතිනවා. දේව වචනේ අහනවා. අපි පාපයෙන් වැළකීලා ඉන්නවා. අපි කොච්චර දුරට මේ දේවල් අපේ ජීවිතේ අපි තියාගෙන ඉන්නවද? එතනයි තියෙන ප්‍රශ්නේ. හalleluya. මතේ පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය අපි ඒකේ බැලුවොත් උඩින්ම තියෙනවා මක්නිසාද මේ ගල් වලින් ආබ්‍රාම්ට දරුවන් උපදවන්නට දෙවියන් වහන්සේට පුළුවන්. තවද දැනටම පොරව ගස්ව මුල තබා තිබේ. දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. ආබ්‍රාම්ට මේ ගල් වලින් දරුවෝ නගන්න පුළුවන්. ගොඩක් අය හිතාගෙන ඉන්නවා දෙවියන් වහන්සේට මනුෂ්‍යව අවශ්‍යයි කියලා. මනුෂ්‍යව දෙවියන් වහන්සේට අවශ්‍යම නැහැ. හැබැයි දෙවියන් වහන්සේ මනුෂ්‍යයට ගොඩාක් ප්‍රේම කරා. ඒ ගොඩාක් ප්‍රේම කරපු නිසාම තමයි ස්වාමීන් වහන්සේගේ ස්වරූපෙට මනුෂ්‍යව ඇදුවා කියලා කියන්නේ. මිනිස්සෙක්ව නිර්මාණය කරා කියලා කියන්නේ. ඒ නිර්මාණය කරා කියන්නේ තවත් දෙවිවරු නිර්මාණය කරා කියන එක නෙමෙයි. තවත් දෙවියන් වහන්සේ කෙනෙක් නිර්මාණය කරා කියන එක නෙමෙයි. ස්වාමීන් වහන්සේගේ ස්වරූපෙට උන්වහන්සේගේ ස්වරූපය දුන්නා. උන්වහන්සේට පුද්ගලික භාවයක් තියෙනවා. උන්වහන්සේට තියෙනවා අපි වගේම හැඟීම් දැනීමක් උන්වහන්සේට තියෙනවා. ඒක උන්වහන්සේ අපිට දුන්නා. උන්වහන්සේට මිනිස් ශරීරයක් නැහැ. නමුත් උන්වහන්සේට දැනෙන දේ උන්වහන්සේට සිතෙන දේ සුව කැමැත්ත මනුෂ්‍යයට දුන්නා. මේක සත්වෙන්ට දීලා නැහැ. දැන් මේක මනුෂ්‍යයට දුන්නා. මනුෂ්‍ය පාපයට වැටිලා ඉන්නවා. දැන් උස්සවා ගැනීමක් ළඟ තියෙනවා.
මේ ඔසවා ගැනීමට අපි තියෙන සුදුසුකම මොකක්ද? ඒක දන්නේ අපේ හිත හිත අපි දන්නේ. ගොඩක් වෙලාවට අපි හැමතිස්සෙම අපි තවත් කෙනෙකුට තමයි බෝලේ පාස් කරමින් ඉන්නේ. හalleluya. මම එක සහෝදරයෙක් ගීතිකාවක් හදලා මට කරලා තියෙනවා. මම ඒක දැම්මා. ඔක්කොටම බලන්න. මේ සභාවේ ඉඳලා ගිය සහෝදරියා ඔයා මේ අපිට ඉගැන්වුවා නේද? මේ රූප වලට මේ මොනවාද පෝස්ට් දාන්න එපා, අරවා දාන්න එපා කියලා. ඒක අද ගීතිකාවක මේ මොනවාද ෆිල්ම් එක යන කොටසක්. ස්වාමීන් වහන්සේ ඒ නිර්මාණය කරන කොටසක්. ඒක කාටවත් වඳින්න එහෙම නෙමෙයි. දැන් පෝස්ට් එකේ එහෙම නෙමෙයි දාන්නේ. මොනවාද ක්‍රිස්තුස් වහන්සේ වගේ කෙනෙක් තෝරන අරගෙන අටුවටුවක් දාලා ඊට පස්සේ බුදු මොනවාද රැස් වීදෙන්න දාලා මෙහෙම දාලා මේ මොනවාද මම නුඹට ප්‍රේම කරමි උඹ මට ප්‍රේම කරනවද කියලා එහෙම අහන්නේ ප්‍රශ්න අහන්නේ නේද? ඒ වගේ ප්‍රශ්න අහන්නේ අර ෆොටෝ එකනේ අහන්නේ නෝඩ. නේද? ඒකනේ අහන්නේ. මම උඹට ප්‍රේම කරනවා උඹ මට ප්‍රේම. දැන් කාටද ප්‍රේම කරන්න ඕනේ? එතකොට මේ ෆොටෝ එකේ ඉන්න කෙනාට. යාර ගීතිකාවක් අර කියන්නේ. ඒක වචනයක් කියන්නේ. ඉගැන්වීමක් කියන්නේ ඒකට චරිත නිරූපණයක් කරනවා. අදහැමක් නෙමෙයි. නමුත් මම වගේ කියන්නේ මාත් එක්ක මෙතන ඉන්න රැළේ බැටළුවන්ට පමණයි. රැළෙන් පිට ගිය මිනිස්සුන්ට මගේ කිසි වගකීමක් නැහැ. මම කරන හැම දෙයක් ගැනම මම වගේ කියන්නේ මගේ මේ ස්වාමීන් වහන්සේ මට දුන්න රැළේ ඉන්න බැටළුවන්ට පමණයි. හැබැයි ඕගොල්ලෝ අනුපාඩුකම් දුර්වලකම් තියාගෙන ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න ඉන්නවා. ඒ අනුපාඩුකම් දුර්වලකම් ගැන කතා කරන්නේ මම ස්වාමීන් වහන්සේට මාම්ම තමයි. හalleluya. ඉතින් ස්වාමීන් වහන්සේ කියනවා මට ගිහින් කියපන්. ඇත්තටම මේ මම බොරුවක් ඔයාලට කියලා කියනවා. ගොඩක් වෙලාවට මම ඔයගලන්ට මෙතන ඇවිල්ලා දේශනා කරන්නේ උන්වහන්සේ මට ඒ සතියේ උන්වහන්සේ මට කතා කරන දේ. මට කියන දේ. මේ හඬ මට ඇසුණා. මොකද මේ හඬ? තවද දැනටම පොරව ගස මුල තබා තිබේ. එබැවින් හොඳ පල නොදරන සියලුම ගස් කපනු ලැබ ගින්නෙහි දමනු ලැබේ. ඔබ මොන වගේ ගහක්ද? මොන වගේ ගහක්ද? පල දරන ගහක්ද? අද ඔබගේ පල මොනවාද තියෙන්නේ? හalleluya. මොනවාද ඔබගේ පල තියෙන්නේ? මතෙව් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ අපි 19 බලමු. හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ ගින්නෙහි දමනු ලැබේ. ඔව් හොඳ ඵල නොදරන 7 කියන 19 නේ. හොඳ ඵල නොදරන සියලුම ගස් ගින්නෙහි දමනු ලැබේ. හalleluya. මෙතන කියනවා 15 ඉඳලා අපි බැලුවොත් බොරු අනාගත වක්තවරුන්ගේ ප්‍රවේශම් වෙන්න. ඔහු බැටළු වේශයෙන් නුඹලා ළඟට එති. නමුත් අතුරදී ඔහු පූර්ව මූර්ඛයෝය. ඔවුන්ගේ පළවලින් නුඹලා ඔවුන් ඇඳින ගන්නෝය. මිනිස්යෝ කටුගස් වලින් මුද්‍රික පළවත් දුකටු වලින් අත්තික්කා පළවත් නෙලා ගනිද්ද. එසේම සියලු හොඳ ගස් හොඳ පළ දරයි. නමුත් නරක ගහ නරක ඵල දරයි. හොඳ ගහ නරක ඵලවත් නරක ගහ හොඳ ඵලවත් හට ගන්න බැරි. හොඳ ඵල නොදරන සියලුම ගස් කපනු ලැබ ගින්නේ දමනු ලැබේ. එබැවින් ඔවුන්ගේ ඵල වලින් නුඹලා ඔවුන් ඇඳින ගන්නෝය. හalleluya. ඔවුන්ගේ ඵල වලින් නුඹලා ඔවුන් ඇඳින ගන්නෝය. අද දෙවියන් වහන්සේ ඔබලකට ආවොත් ඔබලගේ මොනවාද දෙවියන් වහන්සේට තියෙන්නේ දෙන්න මම මේ දේවල් කරලා තියෙනවා මම මේව කරලා තියෙනවා ස්වාමීනි කියලා. මොනවාද ස්වාමීන් වහන්සේට ඔබට දෙන්න තියෙන්නේ? ස්වාමීන් වහන්සේ එන්නේ හොඳ ඵල නිරාකණයන්. උන්වහන්සේ මධ්‍යාකාශයට එන්නේ නිකන් අරන් ඇවිල්ලා මෙහෙ දිරලා තියෙන දරකොඩු ටික අරන් යන්න නෙමෙයි. එනවද? ඔය කපලා දාලා තියෙන ගස් ටික රැක්ස් කරගෙන යන්න නෙමෙයි ස්වාමීන් වහන්සේ එන්නේ. හොඳ ඵල අරන් යන්න උන්වහන්සේ
උන්වහන්සේ මධ්‍යාකාශයට උන්වහන්සේ එනවා කියලා කියනවා. හalleluya. අය බලමු 13 වෙනි පරිච්ඡේදයේ ලූක් පොතේ 9 ඉඳලා 6 වෙනකම් ස්වාමීන් වහන්සේ උපමා කතාවකින් උන්වහන්සේ මෙසේ සභාවට කතා කරනවා. 13 6 ඉඳලා 9 වෙනකම්. උන්වහන්සේ මේ උපමාව කියනසේ එක් මිනිසෙකුගේ මිදිවත්තේහි අත්තිකා ගහ පිටවා තිබුණේය. ඔහු ඒ ගහේ ගෙඩි සොයමින් ආවේ. නමුත් කිසිවක් සම්භව වුණේ නැත. එවිට ඔහු මිදිවත්ත බලා ගන්නට කතාබුට බලව මේ තුන් අවුරුද්දේම මේ අත්තිකා ගහේ ගෙඩි සොයා නමුත් කිසිවක් සම්භව වුණේ නැත. ඒක කපා දමන්න පොළොවට බරව තිබෙන්නේ මක් නිසාදයි කීවේ. ඔහු උත්තර දෙමින් ස්වාමීනි ඒක වට කර හාරා පොර දමනතුරු මේ අවුරුද්දෙන් තිබුණා වේ. ඉන්පසු කල දරුවොත් යහපත නැත්නම් මේක කපා දමන්න පුළුවන් නැයි ඔහු කීවේ යයි කීසේක. හalleluya. ඔහු උත්තර දෙමින් ස්වාමීන් වහන්සේ 7 කිය 8ක් කියවද? ඔහු උත්තර දෙමින් පොර දමනතුරු මේ අවුරුද්දේ තිබුණා වේ. ඉන්පසු පළ දරුවොත් යහපතේ නැත්නම් ඒක කපා දමන්න පුළුවන් නැයි ඔහුට කීවේ. හalleluya. දැන් කාන්තිකතුමේ ස්වාමීන් වහන්සේ කතා කරන්නේ. තාත් එක්ක. මිදිවත්තේ අයිතිකාරයත් එක්ක. කවුද මිදිවත්තේ අයිතිකාරය? කවුද මිදිවත්තේ අයිතිකාරය? ස්වාමීන් වහන්සේගේ සේවකයා. හalleluya. ස්වාමීන් වහන්සේගේ සේවකයා. දැන් මේ සේවකයා මොනවද කරන්නේ? එයා හැමතිස්සෙම පොර දාන එක කරන්නේ. කවදා හරි ඔහොලංග නරකට යන්න. පාපෙට යන්න. ඔබගේ මෙදිවත්තේ සේවකයා ඔබට පොර දාලා තියනවා නම් අපි ඉස්සෙල්ලා කියවුවා. මතේ පොතේ 7 වෙනි පරිච්ඡේදයේ අපි 13 අපි කියවුවා බොරු අනාගත වක්තුළු බොරුන් ගැන. මේ වගේ ඔබව නරක මාර්ගයේ යන්න නරක දේ කරන්න ඔබගේ මෙදිවත්තේ දෙවියන් වහන්සේගේ මෙදිවත්තේ සේවකයා ඔබට වැරදි දේවල් කියලා තියනවා නම් එහෙනම් ඒ වැරදි දේවල් කියව මිනිස්සුන්ට අපි නේද අපි රැඳෙන්න හොඳ නැහැ. හරිද? ස්වාමීන් වහන්සේගේ වචනේ කතා කරන්නේ අඩුපාඩුකම් මිනිස්සුන්ගේ තියෙන්න පුළුවන්. දුර්වලකම් මිනිස්සුන්ගේ තියෙන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේගේ වචනේ කතා කරන්න ඕනේ. වචනේ කතා කළා ඔබත් මම අපේ හැම කෙනෙක්ම අපේ වැරදි හදාගෙන අපි ඉස්සරහට ගමන් කරන්න ඕනේ. හැමතිස්සෙමයි කතා කරද්දී මගේ ගැන ඔබගේ ගැන ඔබ හිතන්න පොඩ්ඩක්. මොහොතක් හිතන්න. ස්වාමීන් වහන්සේ මෙතන උන්වහන්සේ අවුරුදු 3ක් තිස්සේ ආව කියනවා මේ මිදිවත්තේ මොනවද කියන්නේ? පණ බලන්න. අවුරුදු කීයක් ආවද කියනවා? 3ක්. මේ අවුරුදු 3 අපි දකිනවා ස්වාමීන් වහන්සේව පරීක්ෂා කරා නේද 3 පාරක්. එතකොට ස්වාමීන් වහන්සේ මල්ලුවේනේ යාත්‍රා කරද්දී පැය 3ක් යාත්‍රා කරා. ඒ පැය 3ම ඇවිල්ලා හැරි බැලුවා. කවුද මාත් එක්ක ඉන්නේ? කවුද නැගිටලා ඉන්නේ මාත් එක්ක? පුතේ ගෝලේ 3 දෙනා අරන් ගියේ. උන්වහන්සේ අරන් ගියේ විශ්වාසවන්ත ළඟම ගෝලෙන් අරන් ගියේ. උන්වහන්සේත් එක්ක අන්තිම මොහොතේ හිටගන්න පුළුවන් ගෝලෙන් අරන් ගියේ. අපිත් හිතාගෙන ඉන්නව නේද එහෙම? අපිත් හිතාගෙන ඉන්නවනේ මෙයා මාත් එක්ක අන්තිම මොහොත දක්වාම හිටගෙන ඉදී. මෙයා මාත් එක්ක අන්තිම මොහොත දක්වාම මේ ගමන යයි. හිතාගෙන ඉන්නවද නැද්ද? හිතාගෙන ඉන්නවද නැද්ද? ඔබ හිතාගෙන ඉන්නවද නැද්ද? අපි හිතාගෙන ඉන්නවා. ස්වාමීන් වහන්සේත් එහෙම හිතාගෙන හිටියා. ගෝලේ 3 දෙනෙක් උන්වහන්සේ තෝරගත්තා. අන්තිම මොහොතේ උන්වහන්සේ වේදනාව උන්වහන්සේ මරණයට යන්න උන්වහන්සේ පාවලා දෙමු රාත්‍රියේදී උන්වහන්සේත් එක්ක හිටගන්න මොනතරම් වේදනාවක් ඇද්ද? මේ මධ්‍යම රාත්‍රියේ ලඟ වෙන්න ප්‍රථමයෙන් උන්වහන්සේ කියලා යාත්‍රා කරද්දී උන්වහන්සේ කියනවා නුඹලත් යාත්‍රා කරපන්. අවදියෙන් ඉඳලා යාත්‍රා කරපන් කියලා. අන්තිම වෙලාව ලැබිලා තියෙන්නේ. එහෙම කියලා ස්වාමීන් වහන්සේ එකපාරක් එද්දී ගෝලේ 3 දෙනාම යෝහානුයි පේත්‍රොස්යි තවත් අනිත් එක්කෙනා කවුද?
ගෝල තුන්දෙනාම නිදි. තුන්දෙනාම නිදි. ඊළඟ ස්වාමීන් වහන්සේ කියනවා අවදි විඳලා යාත්‍රා කරපන් අන්තිම පැය පැමිණලා තියෙන්නේ. දැන් මම මේ ඔයගලන්ට දේශනා කරනවා තමයි ස්වාමීන් වහන්සේ දේශනා කරේ ඒ වෙලාවේ. ගහනක් නැහැ. ඔය ස්වාමීන් වහන්සේ ඕන කිව්වට මේක අන්තිම පැය වෙන්න බෑ. වෙන්න බෑ මේක වෙන්න බෑ දෙයක්. ඕවගේ කොච්චර දේවල් කියලා තියෙනවද? ආය යනවා ස්වාමීන් වහන්සේ ආය ඇවිල්ලා කියනවා. බලන්න තාමත් නිදිද? බලන්න පැයක් මාත් එක්ක නැගිටලා ඉන්න බැරි වුණාද? ස්වාමීන් වහන්සේ තුන්වෙනි පාරත් ඇවිල්ලා තියෙනවා. දැන් ඉවරයි. කාලේ නිම වුණා. දැන් මෙතනින් නැගිටලා යන්න. ඉවරයි. දැන් වැඩක් නැහැ. මේ වගේ ස්වාමීන් වහන්සේගේ පැමිණීමෙන් යනවා. මෙතන කියනවා දවස් අවුරුදු 3ක් උන්වහන්සේ ඇවිත්ලා මේ වත්තේ පළ වැළුවා. හalleluya. එහෙමද කියන්නේ? එවිට මොනවා කියන්නේ? ස්වාමීන් වහන්සේ උපමා කතාවෙන් කියනසේ එක් මිනිහෙකුට විදිවත්තේ අත්තික්කා ගහක් පිහිටා තිබුණේ. එහි ඔව් ඒ ගහේ ගෙඩි සොයමින් ආවේය. නමුත් කිසිව සම්බ නොවුණේ. හalleluya. මිදිවත්තේ තිබ්බව අත්තික්ක ගහේ ස්වාමීන් වහන්සේ ගෙඩි හොයාගෙන ආවා කියලා කියනවා. කිසිම ගෙඩියක් සම්බ නොවුණේ. මේ මිදිවත්තේ අත්තික්ක ගහේ කිසිම ගෙඩියක් සම්බ නොවුණේ. ස්වාමීන් වහන්සේ අවුරුදු කීයක් ආවා කියලා කියනවද? 3ක්. ස්වාමීන් වහන්සේගේ සේවා කාලය අවුරුදු කීයද? 3ක්. ස්වාමීන් වහන්සේ අවුරුදු 3ක් උන්වහන්සේ රාජ්‍යයේ සුභාරංචි උන්වහන්සේ මේ පොළේ දේශනා කරා. හalleluya. ඒ වගේ ස්වාමීන් වහන්සේ ඒ අවුරුදු 3 තුල තමයි ස්වාමීන් වහන්සේ ඔබට මට හැමදේම ස්වාමීන් වහන්සේ උගන්වලා තියෙන්නේ. බලන්න උන්වහන්සේ අවුරුදු 3ක්. උන්වහන්සේගේ ජීවිතේ අවුරුදු 3යි. උන්වහන්සේ 33න් උන්වහන්සේගේ 3යි උන්වහන්සේගේ ජීවිතේ ඉවරයි. පැහැදිලිද? ඉතින් ස්වාමීන් වහන්සේ ඇවිල්ලා 3 පාරක් බල යනවා. අවුරුදු 3ක් තිස්සේ උන්වහන්සේ බැලුවා. ඔබ මාගෙන උන්වහන්සේ අවුරුදු ගාණක් බල ඉන්නවා. හalleluya. අවුරුදු ගාණක් බල ඉන්නවා. ඔබ මාගෙන බල මොනවාද තියෙන්නේ? ස්වාමීන් වහන්සේ කියනවා එවිට ඕ මිදිවත්ත බලන කෙනාට කතා කොට බලන්න මේ 3 අවුරුද්දේ මේ මිදිවත්ත අයිතිකාරයා. මිදිවත්ත අයිතිකාරයා කවුද? යේසුස් වහන්සේ. උන්වහන්සේ කියනවා බලමු මේ 3 අවුරුද්දේම මේ අත්තිකා ගහේ ගෙඩි සොයා ආනමුත් කිසිවක් සම්බන උනේ නැත. ඒක කපා දමන්න පොළොවට බරක් තිබෙන්නේ මක් නිසාදයි කීවේ. හalleluya. සේනෝද අපි දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ ඵල තියෙන ගස්. ඵල තියෙන ගස්. දෙවියන් වහන්සේ තුල ඔබගේ මොනවාද ඔබ දෙවියන් වහන්සේට කරලා තියෙන්නේ මොනවාද? අපි නම් බොහෝම අමාරුවෙන් බොහෝම වේදනාවෙන් මේ ගමන යමින් තියෙනවා. මම හිතනවා ඔබටත් සභාව ගැන ලොකු වේදනාවක් ඇති. සභාවේ නැති මිනිස්සු ගැන ලොකු වේදනාවක් ඇති. අපිටත් තියෙනවා. ලොකු වේදනාව දුදේ හැන්දෑවේ හැම කෙනෙක් ගැනම මතක් කරනවා ස්වාමීන් වහන්සේට. ඒක ස්වාමීන් වහන්සේගේ සේවකයාගේ යුතුයකමක්. මම හිතනවා ඔබටත් එහෙම තියෙනවා ඇති කියලා. ලොකු වේදනාවක් තියෙනවා. හැබැයි එකක් තියෙනවා. නගුලට අත තබා ආපසු හැරෙන්න බෑ. අපි නගුලට අත තියලා ඉතරයි. දෙවියන් වහන්සේත් එක්ක පොරොත්තු වෙලා ඉවරයි මේ ගමන අවසානයේ දක්වාම යනවා කියලා. හalleluya. එහෙම පොරොත්තු වෙච්ච නැති කෙනෙක් ඉන්නවද මේ ස්ථානේ? අවසානයේ දක්වාම යනවා කියලා පොරොත්තු වෙච්ච නැති කෙනෙක් ඉන්නවද? නැති කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න. මොකද ඒක ලේසි. මොකද පොරොත්තු වෙච්ච අය ඉන්නවා කිව්වොත් එහෙම ඔක්කොම අත උස්සනවා කියලා මම දන්නවා. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ තුල පොරොත්තු වෙලා තියෙන මේ ගමන අවසානයේ දක්වාම යනවා. හalleluya. අපිත් ස්වාමීන් වහන්සේත් එක්ක දිනපතා පොරොන්දු වෙනවා. ඇයි ඒ? දිනපතා අපේ ආත්මය කඩාගෙන වැටෙනවා. මේ දෙවියන් වහන්සේ තුල මේ ගමන යද්දි හරි අමාරුයි. ඔයගොල්ලෝ මතකද? එක අම්මා කෙනෙක් ඇවිල්ලා
ජේසුස් වහන්සේට කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ රාජ්‍යය මගේ පුතාව දෙපැත්තෙන් තියාගන්න. දෙපැත්තෙන් තියාගන්න. ස්වාමීන් වහන්සේ කියනවා ඔබ කියන දේ මේ බරපතලකම දන්නවනම් ඔබ කවදාකවත් මට ඕගේ කතාවක් කියන්නේ නැහැ. කවදාකවත් මට ඕගේ කතාවක් කියන්නේ නැහැ. ඇයි මේ ගමන එච්චරට අමාරුයි. මේක මොනවද කියන්නේ? හරියට ස්වාමීන් වහන්සේ කිව්වොත් අර මරණාසන්න වෙලාවේ කිව්වොත් ඉත්ත කාඩිය වගේ. මේ කුසලානෙන් බොන්ට යමුකට බෑ කියලා උන්වහන්සේ කියනවා. හalleluya. අමාරුයි. නමුත් අපි දකිනවා බංගක් දෙර සමාවල් තියෙනවා. හරි ලේසියෙන් මේ කුසලානේ බීගෙන යනවා. හරි ලේසියෙන් බීගෙන යනවා. ඇයි අපිට බොන්න අමාරු? අපි පාපය ගැන ඉස්සෙම කතා කරනවා. මෙතෙන්ට ආවොත් හැමදාම පාපේ මොන මල කරදරයක්ද මේක? හැමදාම පාපය ගැන කතා කරන්නේ. හැමදාම අපාය ගැන කතා කරන්නේ. ඔබට වදයක් ඇති. නමුත් ස්වාමීන් වහන්සේ කතා කරේ නුඹගේ පාපය නුඹට කමා කෙරේවා. නුඹ සුව වෙලා යන්න නැවත පව් නොකරන්න. නුඹ සුව වුණා නැවත ගමට යන්න එපා, ගෙදරට යන්න. හalleluya. අද මොකද මනුෂ්‍යයන් වෙලා තියෙන්නේ? අද පණ නැහැ. දෙවියන් වහන්සේ හිටපු ගහ නැහැ. අද මොකද වෙලා තියෙන්නේ? ඒ ගහ ස්වාමීන් වහන්සේ හිටවපු වෙන තැනක අද ගහගෙන ගිහිලා පළ නැහැ. ස්වාමීන් වහන්සේ කියන වචනේ කටු ගහක හොඳ ගෙඩියේ හට ගන්න විදියක් නැහැ. වල් ගහක හොඳ ගෙඩිය හට ගන්න විදියක් නැහැ. හalleluya. තේරෙනවද? ඒක නිසා ඔබගේ ගහය ගැන ඔබ ගොඩාක් සැලකිලිමත් වෙන්න මේ කාලේ. ස්වාමීන් වහන්සේ කියනවා පොර ගස් මුල තබලා තියෙන්නේ. හalleluya. ස්වාමීන් වහන්සේ කියනවා පොරව ගස් මුල තබලා තියෙන්නේ. සියලු ගස් කපන ලැබ ගින්නේ දමනු ලැබේ. මම වනායි පසුතැවිල්ල පිණිස. දැන් යෝහන් කියනවා නුඹලා වතුරෙන් බෞද්ධිස්ම කරන නමුත් මට පසු වෙන තැනැත්තේ මට වඩා බලවත්ය. මම උන්වහන්සේගේ වහන් ගෙනයන්ට නොවටිමි. උන්වහන්සේ සුදාත්මයන්ගෙන්ද ගින්නෙන්ද නුඹලා බෞද්ධිස්ම කරනසේක. හalleluya. ගොඩක් අය හිතාගෙන ඉන්නවා ස්වාමීන් වහන්සේ මේ ගහ කපලා දාන්න යන්නේ ගින්නට. දැන් මෙතන කතා කරනවා පල්ලෙයා සුදාත්ම ගින්නක් ගැන. එහෙනම් මේ සුදාත්ම ගින්නට ඉන්නේ දාන්න යන්නේ. ගොඩක් අය හරි පහසුවෙන් හිතාගෙන ඉන්නවා. නමුත් මෙතන යෝහන් කතා කරන මෙතන කියන්නේ හොදපන නොදරන සියලු ගස් කපනු ලැබ ගින්නේ දමනු ලැබේ. මේ ගින්න නොනිමෙන ගින්නක්. මේ යෝහන් කතා කරන ගින්න පැහැදිලිද? නොනිමෙන ගින්නක්. මේක අපායේ තියෙන ගින්නක් ගැන කතා කරන්නේ. නමුත් ස්වාමීන් වහන්සේගේ ගින්න සුදාත්ම ගින්නක්. මේ ගින්නර වරද්දවා ගන්න එපා. සුදාත්ම ගින්නර වෙනස්. ඔබ බාගරාට හිතන්න පුළුවන් අපි දැන් මෙතනත් අපි ගින්නරෙන් අපි ඇවිලෙනවානේ. සුදාත්ම වහන්සේට මේ ඇවිල්ලා නෙමෙයි. අපි ගිහිල්ලා ලිපකට අත දැම්මොත් ඒ ලිපේ අපි පිච්චෙන ඒ වගේ නොනිමෙන ගින්නකට තමයි ස්වාමීන් වහන්සේ තුල හොඳ ඵල නොදරපු සියලුම ගස් දමන්න යන්නේ. ගස් කියන්නේ අපි යන්නේ. මේ ගස් කියලා ඉවරලා එතනත් හිත හදාගන්න එපා කවුරුත්. ගස් කියන්නේ අපි. ස්වාමීන් වහන්සේ කතා කරන්නේ අපිට. උන්වහන්සේ කියනවා විනිශ්චය ලං වෙලා තියෙන්නේ. මේ ගස් ස්වාමීන් වහන්සේ කපන්න යනවා. ඔබ මට හැම කෙනෙකුටම එක හා සමානයි. අපි හැම කෙනෙක්ම මම දෙවියන් වහන්සේ තුළ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න ඕනේ. මගේ ජීවිතේ මගේ තියෙන සියලු අඩුපාඩුකම් හදා ගන්න ඕනේ. මම ස්වාමීන් වහන්සේ මට කොහොමද ඉන්න කියලා තියෙන්නේ. ඒ විදියට මම ගමන් කරන්න ඕනේ. හalleluya. ලූක් පොතේ 23 වෙනි පරිච්ඡේදයේ 29 31 වෙනි පදය ස්වාමීන් වහන්සේ මෙහෙම කතා කරනවා. උන්වහන්සේ ඒ කුරුසේ ගමනේ යද්දී කවුද ඊශ්‍රායල් මොනවාද යෙරුසලම් ස්ත්‍රීන් දිහා බලලා උන්වහන්සේ මෙහෙම කියනවා. අද මේ කතාව උන්වහන්සේ ලෝකේ ඉන්න ඔබට මට කියනවා. කියවන්න. නමුත්
ඔව් මොහු කුරුසේ යන ගැසුව මැනව. කුරුසේ යන ගැසුව මැනව කියා 23 ලෝක පොතේ 23 29:31 29:31 මක්නිසාද වඳ ඉස්වීහුද දරුවන් පිහි නොකළ කුසද කිසි කාලයක කිරි නුදුන් තනද වාසනාවන්තයි කියන දවස් පැමිණෙන්නේ. ඒ කාලයේදී ඔහු හඳුනට කතා කොට අප පිට වැටෙන්නේ හෙල්වලට අප වසා ගන්නයි කියන්න පටන් ගන්නෝය. මක්නිසාද අමුගසට මේ දේ කරත් නම් වීලිගසට කුමක් කරම ලබන්නේ දැයි කීසෙක් වේ. මොනවාද කියන්නේ? වඳ ඉස්ත්‍රීන්ද දරුවෙක් බිහි කරමු නැති කුසද වාසනාවන්තයි කියන කාලයක් එන්න යනවා. වාසනාවන්තයි කියන කාලයක් එන්න නැහැ. තමන්ගේ දරුවෝ බලාගෙන ඉඳි පීඩාවට ලක් වෙන්න යනවා. අපි දකිනවා ගොඩක් මේ පුතා අද ඇවිල්ලා කිව්වා ඒගලන්ට ඉස්සරහවල සුභාරංචිය කියන්නේ එක්තරා පවුලක්. ළමයි පුතාව කියන ටයිකෝඩ් දාගෙන ළමයි ආවේ. අද ඒ අම්මා හම්බ වෙලා මේ පුතාට කියනවලු බලන්න පුතේ අද ඔයා සභාවට යනවා මගේ පුතා කුඩු ගහනවා කියලා කිව්වා. එයා හරි වේදනාවෙන් ඇවිල්ලා අපි කිව්වා පුතේ මොනා කරන්නද? ඔයා එනම් මෙතන ඉගෙන යාත්‍රා කරන්න. එයා ගැලවෙන්න ඕනි කියලා. අම්මට හරි කාට හරි එන්න කියන්න. යාත්‍රාවට සම්බන්ධ වෙන්න කියන්න. නැවත කරපු ජීවිත හරවගන්න කියන්න. अंतिम කාලේ දක්වාම ස්ථිරව ඉන්න ඕනේ. අපිට ලොකු වගකීමක් තියෙනවා මේ ජීවිතය ගැන. මොකද අපි පාරණ දේවල් අපි ගීතිකා කිව්වා නමස්කාර කරා දෙවියන් වහන්සේගේ වචනේ බෙදාගත්තා. අපි හොඳට යාත්‍රා කරා. අපි දැන් සභාවට යන්නේ නැහැ. අපි දැන් ගෙදර ඉඳලා අපි පාඩුවේ ඉන්නවා ඔය ඉන්නවා. මොකද අපි කරපු දේවල් ඇති කියලා අපි හිතාගෙන ඉන්නවා නම් කවුරු හරි වැරදි. අපි එදා ඒ කරපු දේවල් වලට වඩා දෙයක් අපි දැන් කරන්න ඕනේ. ඇයි ස්වාමීන් වහන්සේ කියනවා කවුරු හරි ඇල්මරිලා ඉන්නවද ඒ මනුස්සයව මම වමාරන්ට යනවා. ඇල්මරන්නේ කොහමද? අපි ඉස්සර ගින්දර ඉඳලා දැන් මේ ගින්දර නිවිලා ගිහිල්ලා. අපි සේවය කරලා දැන් මේ සේවය අපේ පාව ගිහිල්ලා. අප සුභාරංචිය කියලා දැන් මේ සුභාරංචිය අපෙන් ගිහිලා. ඔබ හිතන්නේ මමත් එහෙම තමයි. හලෙලුයා. අපි නැවත ගොඩනගෙන්න ඕන දෙවියන් වහන්සේ තුල. අපි මොනියම් සේවයක් හරි දෙවියන් වහන්සේ තුල කරන්න ඕනේ. නැත්නම් වැඩක් නෑ මේ ගමන. අපි දැනගෙන අපි යන්නේ ඒ ගිනි විලට. අපි විතරක් නෙමෙයි අපේ දරු පවුල් පිටින් යනවා. ඇයි ස්වාමී නොදරුව කොහොමද ඒකට කියන්නේ? දෙමව්පියෝ නිසා. ස්වාමීන් වහන්සේගේ වචනේ සඳහන් වෙලා තියෙනවා. පැහැදිලිද ඔයාලට කියන්නේ? ඒක නිසා අපි මේ කාලේ ස්වාමීන් වහන්සේගේ අවසාන කාලය ලඟ වෙලා තියෙනවා. ඉතාමත්ම ලඟ වෙලා තියෙනවා. ඒක නිසා අපි ස්වාමීන් වහන්සේ තුල ඉතාමත්ම පරිස්සමෙන් අපි මේ ගමන යන්නේ. අපි හැම කෙනෙක්ම අපේ තියෙන දුර්වලකම් අඩුපාඩුකම් අපි අයින් කරගෙන අපි දෙවියන් වහන්සේ තුල යන්න ඕනේ. ඒ වගේම තමයි ඔබට දෙවියන් වහන්සේ තුල ඉඳලා වැටිලා ගිය මිනිහෙක් හමු වුණා. ඔබ කතා කරන්න. දැන් ඔබ යන්නම් මාළේ ගියා ඇති. ස්වාමීන් වහන්සේගේ පැමිණීම ඉතාමත් ආසන්නව. ඒක ඔබට තියෙන වගකීමක්. ඉතාමත් ආසන්නව. අද ගොඩාක් අය පහසු ක්‍රමයට යන්න කැමතියි. අපි උනත් එහෙම තමයි. නේද? පහසු ක්‍රමයට යන්න කැමතියි. අපි කැමති බව කරලා මෙතන ඇවිල්ලා මේ බඩු මුට්ටු හදාගෙන මේ තිර දාගෙන මේ දේවල් කරනවට වැඩිය අපි කැමති මෙතෙන්ට ආපු ගාම මේ ඔක්කොම ලෑස්ති වෙලා තියෙනවා. එහෙමනේ අපි කැමති. ආවා ඔන් කරා සවුන්ඩ්ස් ඔන් කරා මොනවාද ඕගන් එක ඔන් කරා මයික් ටික ඔන් කරා නමස්කාර කරා දේව වචනේ බෙදාගත්තා කියා. නමුත් ස්වාමීන් වහන්සේ අපිට දවස් ගානේ ගොඩනගන්න දෙයක් දීලා තියෙනවා. දවස් ගානේ ගොඩනගන්න. ඒක දෙවියන් වහන්සේ කැමැත්ත. දවස් ගානේ අපිට ගොඩනගන්න දෙයක් වෙහෙසෙන්න දීලා තියෙනවා. අපි දකිනවා ස්වාමීන් වහන්සේ කියනවා මේක ස්වාමීන් වහන්සේගේ ලැබුණු දඩුවමක් වෙන්න පුළුවන් අපිට. මොකද ස්වාමීන් වහන්සේ ආදම්ට ස්වාමීන් වහන්සේ කියනවා නුඹ
මේ පොළොවත් එක්ක හැප්පිලා පොළොව නුඹට විරුද්ධව ඉන්නවා. පොළොවත් එක්ක හැප්පිලා දහඩිය මහන්සිය තමයි ඔබ උපයාගෙන කන්න ඕනේ. හalleluya. අපි හැමදාම වෙහෙසෙනවා. මේකට වෙහෙසුත් නැත්නම් අපිට වෙහෙසෙන්න දෙයක්වත් නැහැ බලන්න. ස්වාමීන් වහන්සේට කරන්න සේවයක්වත් නැහැ. අපිට මෙහෙමයි සේවයක් තියෙනවා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපි හිතාගෙන ඉන්නවා නම් මම ගියා සභාවට ගියා නමස්කාර කරා යාඥාවට අපි බම කියලාට අපි එහෙම හිතනවා. අපි නමස්කාර කරා අපි යාඥාවට වෙලාවට ගියා ගෙදර ගියා අපි වෙන දේවල් කරන්න ඕන නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු උරුමාගෙන එක නෙමෙයි. ඔබගේ මගේ ස්වාමීන් වහන්සේ ඵල බලාපොරොත්තු වෙනවා. ඔබ හිටියට වැඩි දියුණු වෙන්න ඕන. එන්න දියුණු වෙන්න ඕන. ඔබ තුල ස්වාමීන් වහන්සේට යම් දෙයක් තියෙන්න ඕන. හalleluya. දැන් ස්වාමීනි මම දේශනා කරා ස්වාමී මාව ඔසවන්න. මම නමස්කාර කරා මාව ඔසවන්න. මම වහන්සේගේ සභාව බලාගත්ත මාව ඔසවන්න. නමුත් ස්වාමීන් වහන්සේගේ කැමැත්ත මොකද්ද අපේ ජීවිතේ? අපි ඒ දේ කරලා තියෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වුණා. මිදිවත්තේ අත්තික්කා ගහේ පළ ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වුණා. හalleluya. ස්වාමීන් වහන්සේ හැමතිස්සෙම උන්වහන්සේ කියනවා වපරපු නැති තැනින් මම අස්වැන්න කපනවා. නැති දේවල් මම හට ගන්න සලස්වනවා. යොහන් කියනවා මේ ගල් වලින් ආබ්‍රාම්ට දරුවෝ මවලා දෙන්න දෙවියන් වහන්සේට පුළුවන් වුණා. පුළුවන්කම තිබ්බයි දෙවියන් වහන්සේ. ස්වාමීන් වහන්සේට ඒක කරන්න පුළුවන්. හalleluya. විධිවත්තට ඇවිල්ලා විධි ටිකක් වහන්සේ බලාපොරොත්තු වුණා නම් අර ඩග්ගාලේ අයිතිකාරයට දෙන්න තිබ්බා. අය ඕනතරම් විධිවත්තට කියනවා. අද ස්වාමීන් වහන්සේ මෙතෙන්ට ඇවිල්ලා ඇදහිලිවන්ත ටිකක් ඕනේ කිව්වනම් මට ආයෙ තෝරන්න ඕනේ නැහැ. මෙහෙම පොදියට ගත්ත ස්වාමීනි මෙන්න ඉන්න ඇදහිලිවන්ත ටික කියලා දෙන්න ඕන. වෙනස් දෙයක්. උන්වහන්සේට වෙනස් මිනිහෙක් ඕනේ ඇදහිලිවන්තයෙක් නෙමෙයි. වෙනස් මිනිහෙක්. විධිවත්තේ උන්වහන්සේ අත්ති කපල හැවුවේ. උන්වහන්සේ වෙනස් ඵලයක් හොයන්නේ. උන්වහන්සේ නමස්කාර කරන මිනිහෙක් නෙමෙයි. යාඥා කරන මිනිහෙක් නෙමෙයි. උන්වහන්සේ තුල පවතින ඵල දරන තව කෙනෙක් ඔබව දැක්කම කියන්න ඕනේ මෙන්න ඉන්නවා දෙවියන් වහන්සේගේ දරුවෙක්. ක්‍රිස්තියානිකාරයා කියලා නිකන් නමක් ආවේ නෑ. ක්‍රියාවෙන් ඒ ගෝලෙන්ගේ ක්‍රියාව දැකලා තමයි කිව්වේ මෙන්න ඉන්නවා ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෝ. ක්‍රිස්තියානිකාරයෝ. අද ඔබ මාව දැක්කම ක්‍රිස්තියානිකාරයෙක් කියලා මිනිස්සු කතා කරනවාද? කතා කරනවා සන්තෝෂයි. ඒක කතා කරන්නේ නැත්තම් ඔබ ස්වාමීන් වහන්සේ අර කිව්වා ඒ ගහේ කපලා ඒ පොරවෙන් ගහ කපලා ඒ ගින්නට ඔබ යන්න යනවා. හalleluya. මම මේ වෙලාවේ නැවත ඔබට කියනවා. තවද දැනටම පොරව ගස මුල තබා තිබෙනවා. එබැවින් හොඳ පර නොදරන සියලුම ගස් කපනු ලබ ගින්නට දමනු ලැබේ. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරි මගේ දුවේ පුතේ මේ අන්තිම කාලය ඇවිල්ලා තියෙනවා. පැහැදිලිද? අපි අනිවාර්යෙන් මේ ස්වාමීන් වහන්සේගේ පැමිණීමට යන්න මේ ලෝකේ හැමදේම අතාරින්න ස්වාමීන් වහන්සේ සියල්ල අතාරින්න. සියල්ල අතාරින්න. අපි සියල්ල අතාරින්න කියපුවාම අපේ තියෙන මුදල් ටික රස්සාවලයම අතාරින්න අපි කැමති. නමුත් අපේ පාපය අපි අතාරින්න කැමති නෑ. ඒක තියාගෙන අනිත් ඔක්කොම අතාරිනවා. ස්වාමීන් වහන්සේ මේ සියල්ල අතාරින්න කියලා කිව්වේ නුඹ තුල තියෙන මේ පාපය අපි අතාරින්න ඕන. මේ පාපය අතාරින්දී අපේ ජීවිතේ තියෙන සියලු වැරදි ක්‍රියාවන් අපි අතාරින්න යනවා. එහෙම මිනිස්සෙක් තමයි ස්වාමීන් වහන්සේ අද අවශ්‍ය උන්වහන්සේගේ ඉස්වා ගැනීමට උන්වහන්සේ හොයන්නේ. හalleluya. නැත්නම් ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි කියන සියලු මිනිස්සු ස්වර්ග රාජ්‍යයට යන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ තුල ස්වාමීන් වහන්සේ කැමැත්ත කරන්නා මිස මම හිතනවා 19 පල්ලෙහාට ගියාගෙන ගියාම ඔබට ඒක හම් වෙයි. හalleluya. ස්වාමීනි කියන හැම කෙනෙක්ම ස්වර්ග රාජ්‍යයට යන්නේ නැහැ. එහෙනම් දෙවියන් වහන්සේ තුල ඔබ අද දවසේ තේරුම් ගන්න.
ස්වාමීන් වහන්සේ තුල යාඥා කරන්න වැඩක් නැහැ. දේව වචනේ කිව්වට වැඩක් නැහැ. අපි දේව වචනේ තුල පැවතින්න ඕනේ. අපි තුල යම් ක්‍රියාවක් තියෙන්න ඕනේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපිට මොනවද දේවල් දැනස් දීලා තියෙන්නේ. අපි කොහොමද හිටියේ? මොන දේවල්ද කරේ? අද අපි මොන විදියට තින්නේ? අද සුභාරච්චියක් කියන්නේ තත්ත්වයටයිපත් වෙලා නේද? මම යනවා මම එනවා කියන තත්ත්වයට අද ඔබ සභාවේපත් වෙලා ඇති. ඔබගේ ජීවිතය වෙනස් කරගන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න. යේසුස් විදායි. හalleluya. අයි මේ වෙලාවේ අපි යාඥා කරන්න යන හැම කෙනෙක් දැන් ස්වාමීන් වහන්සේ තුල දෙවියන් වහන්සේට ස්තුති වේවා. මම හිතනවා ඔබට යම් පණිවිඩයක් ස්වාමීන් වහන්සේ ඔබට කතා කරන්න ඇති. මම කතා කරාට වැඩි දෙයක් ස්වාමීන් වහන්සේ දැනටම පොරව ගසමුල තබලා කියන ගැන ස්වාමීන් වහන්සේ ඔබට කතා කරමින් ඉදී. මේ සතිය මුළුල්ලේ ඔබට ස්වාමීන් වහන්සේ කතා කරයි. හalleluya. දෙවියන් වහන්සේට මම මේ වෙලාවේ යාඥා කරන්න යනවා. අපි හැම කෙනෙක් යාඥා කරමු. ගොඩක් මිනිස්සු පීඩාවෙන් ඉන්නවා. දේශේ ගොඩක් මිනිස්සු පීඩාවෙන් ඉන්නවා. කන්න බොන්න නැතුව ඉන්නවා. රස්සාවල් නැතුව ඉන්නවා. අපි යාඥා කරමු. ගොඩක් අයගේ ව්‍යාපාර වැටිලා අද මේ ව්‍යාපාර වලින් ගත්තු ණය ගෙවා ගන්න බැරුව අද ගොඩක් මිනිස්සු ඉන්නවා. ගොඩක් අය මම මේ දේවල් දන්නේ මට ගොඩක් අය කතා කරලා කියන නිසා. ඒ වගේම තමන්ගේ ගේ හදලා වහලේ ගහ ගන්න බැරි අය ඉන්නවා. ඉතින් අපිට හැමදාම සල්ලි දෙන්න බෑ. අපිටත් කරන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් අපි දෙවියන් වහන්සේට යාඥා කරමු. ඒ අයට මාවත විරුද්ධ කරන්න කියලා. සුදෝ බලවන්ත දෙවි පියාණනි ව්‍යාපාර කැඩිලා තියෙන ස්වාමීනි රැකියාවල් අහිමි වෙලා තියෙන ස්වාමීනි මේ දරුවෝ ගැන යාඥා කරනවා මගේ දෙවියන් වහන්සේ. ස්වාමීනි වහන්සේ උපකාර කරන්න. ඔබ වහන්සේගේ කරුණාව ඒ පුදුම ප්‍රේමය අනුග්‍රහය ස්වාමීනි මේ දෙවියන් වහන්සේ මේ රැස් වෙලා ඉන්න දරුවන් කෙරේ තමන්ට දෙවියන් වහන්සේ ඔවුන්ගේ නැති වෙලා ගියව රැකියාවල් ඒ වගේම රැකියාවල් බලාපොරොත්තු වෙලා ඉන්න අයට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. දෙවියන් වහන්සේ ස්වාමීනි දෙවියන් වහන්සේ හොඳ රැකියාවක් ඔබ වහන්සේ ලබා දෙන්න. සේවය කරමින් දෙවියන් වහන්සේ ගමන් කරන්න පුළුවන් රැකියාවක් ඔබ වහන්සේ ලබා දෙන්න ආශිර්වාද කරන්න කියලා මම ආශා කරනවා. යේසුනේ උපකාර කරන්න සමිඳුනි ඔබ වහන්සේ උපකාර කරන්න කියලා බාරකලා ආශා කරනවා. ආශිර්වාද කරන්න. නිවාස නැතිව කුලිය ගෙවා ගන්න බැරුව ඉන්න අය ඉන්නවා මගේ දෙවියන් වහන්සේ. ස්වාමීනි ඔබ වහන්සේ මේ අයට ආශිර්වාද කරන්න. තාත්‍ය ඔබ වහන්සේ කරුණාව ඔබ වහන්සේ මේ අය කරේ ඔබ වහන්සේ නිදහස් කරන්න කියලා දෙවියන් වහන්සේ මම බාරකලා ආශා කරනවා. ආශිර්වාද කරන්න ආශිර්වාද කරන්න ආශිර්වාද කරන්න. ස්වාමී රෝගේ පීඩාවලපත් වෙලා වසංගතයට හවු වෙලා කොරෝනාවට හවු වෙලා දෙවියන් වහන්සේ මේ වෙලාවේ දෙවියන් වහන්සේ ස්වාමීනි යම් කෙනෙක් මේ ආත්මව අසාගෙන ඉන්නවද මගේ තාත්තේ මම ආශා කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සුවය ඕකේ නිදහස් වෙලා කියලා මම ආශා කරනවා. යේසුගේ නාමයෙන් යේසුගේ නාමයෙන් යේසුගේ නාමයෙන් සුවය වේවා කියලා මම ආශා කරනවා. नासरत यीशु स्वासी के नाम में आमीन हालेलुया. මේ වෙලාවේ ජලය අතතිව ඉන්න කෙනෙක් ඉන්නවනම් තෙල් අතතිව ඉන්න කෙනෙක් ඉන්නවනම් මේ වෙලාවේ ඔබ යාඥා කරලා ඔබගේ රෝගයට ඔබගේ වේදනාවට ඔබ ජලය යාඥා කරලා බොන්න. ඒ වගේම තෙල් ඔබ ආලේප කරන්න බලාපොරොත්තු වෙනවනම් මම ඒක යාඥා කරන්න යනවා. ස්වාමීන් වහන්සේගේ වචනේ ජලය තුලින් ස්වාමීන් වහන්සේ හාස්කම් කරලා තියෙනවා. තෙල් ආලේප කරන්න කියලා ස්වාමීන් වහන්සේගේ වචනේ සඳහන් වෙලා තියෙනවා. මම මේ වෙලාවේ යාඥා කරන්න යනවා. සුදෝ බලවන්ත දෙවි පියාණනි ඔබ වහන්සේගේ හස්තයේ ස්වාමීනි ඒ ජලයේද තෙල්ද යම් කිසි කෙනෙක් අතැතිව ස්වාමීන් මේ ඉස්සරහට ඇවිල්ලා දෙවියන් වහන්සේ දේවල් අල්ලගෙන ඉන්නවනම් දෙවියන් වහන්සේ ස්වාමීන් මගේ රෝගේ සුව වෙන්න ඕනේ මගේ වේදනාව පහ වෙන්න ඕනේ කියලා දෙවියන් වහන්සේ ජලයට ඒ තෙල් වලට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද කරනවා. ආශිර්වාද කරනවා. ආශිර්වාද කරනවා. ආශිර්වාද කරනවා. ආශිර්වාද කරනවා. සුවය දැන් මේ ජලයේ තෙල් වලට නිදහස් වෙනවා. මේ දිව්‍ය ඖෂධයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නාසරත් යේසුස් වහන්සේගේ නාමයෙන් සාය. ආමේන්. හalleluya. ස්වාමීනි ඔබ වහන්සේ දවසේ ස්වාමීනි අපි දිනපතා කරන්නා වූ යාඥාවේ 268 වෙනි දින මේ යාඥා කරන්න ඔබ වහන්සේ දුන කරුණාව නිසා ඔබ වහන්සේට ස්තුති කරන ඒ වගේම සුවමය සභාවේ කරන්නා වූ යාඥාව ඔබ වහන්සේ කරගෙන යන ඒ වගේ මේ ස්ථානයේ මේ සියලුම දරුවන්ට පැමිණෙන්න
ඔබ වහන්සේ දුන්නා වූ මේ කරුණාව නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා මගේ තාත්තේ. ඔබ වහන්සේගේ හස්තයට මේ සියලුම දරුවෝ බාර කරනවා කැප කරනවා. නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය නිසාය. ආමෙන්. පියාණන් වහන්සේගේ කරුණාව, පුත්‍රෝ යේසුස් වහන්සේගේ ප්‍රේමය, සුදාත්මයන් වහන්සේගේ සාමයිකම මඟ පෙන්වීම ඔබ සියල්ලන් සමග මතු සදාට අප සමගද පවතින සේක්වා. යන්න සාමයෙන් ප්‍රීතියෙන් සමාදානයෙන් ගොස් ජීවත් වෙන්න. ජේසු ඔබට ගොඩක් ආදරය කරනවා. ජේසු නිදායි.